ජේසු පිහිටයි. ඔබ මේ එක්වන්නේ ධර්මයානෝ ඉරුදින දේව වාක්‍ය සංග්‍රහය තුලින් මතු කරන දේව වාක්‍ය සාකච්ඡාව වෙතයි. අද දින ධර්මයානෝ ධර්ම සාකච්ඡාව සඳහා අප පාදක කරගන්නේ සාමාන්‍ය සමයේ 14 වන ඉරුදිනට අදාළ දේව වාක්‍යයි. අද මෙම දේව වාක්‍ය සංග්‍රහය තුලින් මතු කරන පණිවිඩය අප හා සමග සාකච්ඡා කිරීමට අප මැදිරියට පැමිණ තිබෙනවා ගරු සංජීව මෙන්ඩිස් පූජා ප්‍රසාදීන් වහන්සේ. පියතුමනි, ඔබ වහන්සේට ජේසු පිහිටයි. ජේසු පිහිටයි. පියතුමනි, අද දවසේ මෙම සාකච්ඡාව ආරම්භ කිරීමට මත්තෙන් මම වහන්සේත් එක්ක දැනගන්නට කැමති අද දවසේ මෙම දේව වාක්‍ය සංග්‍රහය තුල මතු කරන පොදු තේමාව කුමක්ද කියලා. ඇත්තටම පොදු තේමාව ඇවිල්ලා මේ විරාජමාන දෙවියන් වහන්සේ, මේ විශ්වය මැවූ දෙවියන් වහන්සේ අපිට නොදැනෙන ආකාරයෙන්, අපිට නොපෙනෙන ආකාරයෙන් කොහොමද උන්වහන්සේගේ රාජ්‍ය ගොඩනගන්නේ, කොහොමද උන්වහන්සේගේ වචනය අන් අය වෙත ගෙන යන්නේ කියන පණිවිඩය තමයි බොහොම කෙටියෙන් කිව්වොත් එතන තියෙන්නේ. නමුත් ඒක ඉතා ලස්සනට ගැඹුරින් අද දේව වචනය තුල අපි දකිනවා. ඔව්. අද දවසේ අපි සාකච්ඡා කරන්නට යනවා ප්‍රථමයෙන් පළමුවන දේව ප්‍රකාශනය තුලින්, ඉන් අනතුරුව සුවිශේෂය තුලින් සහ දෙවන දේව ප්‍රකාශනය තුල අපිට මෙම පණිවිඩය කොයි විදිහටද වහන්සේ අද කතා කරන්නට යන්නේ කියලා. ප්‍රථමයෙන් අපි පළමුවන දේව ප්‍රකාශනයට සවන් දෙමු. පළමුවන දේව ප්‍රකාශනය සකරියා දිවස්වරයාගේ පොතෙන් උපුටාගත් කොටසකි. සියෝන් පුරගන ප්‍රීති ප්‍රමෝද වන්න, ජෙරුසලම් පුරගන සොම්නස් හඬ නගන්න. ඔබේ රජතුමානෝ ඔබ වෙත වඩිනසේක. එතුමානෝ ජයාන්විත විජයශ්‍රීයෙන් පැමිණෙනසේක. යටහත් සිතින් කොටලුවකු පිට නැග එසේය, කොටලු දෙනකගේ පිට නැග පැමිණෙනසේක. මම ඒප්‍රායිම් කෙරෙන් රථයද ජෙරුසලමෙන් අශ්වයන්ද සිද දමන්නෙමි. යුද්ධ දුන්නද කපා හරිනු ලැබේ. උන්වහන්සේ ජාතීන්ට සමාදානය ප්‍රකාශ කරන සේක. උන්වහන්සේගේ ආණ්ඩුව මුහුදෙන් මුහුදටත් යුප්‍රටිස් ගංගාවේ පටන් පොළොවේ සීමා දක්වාත් වන්නේය. ඔපියතුමනි, අද දවසේ අපි මේ පළවෙනි දේව ප්‍රකාශනය ඇතුලේ මූලික වශයෙන්ම අපිට පෙන්වන්න හදන කාරණය ඔබ වහන්සේ නැවත අපිත් එක්ක සාකච්ඡා කළොත්. ඔව්, ඇත්තටම අද පළවෙනි කියවීම එන්නේ විප්‍රවාසයෙන් පසුව. විප්‍රවාසයෙන් පසුව ජෙරුසලම් ජනතාව දැන් ඇවිල්ලා, ඊශ්‍රායල් ජනතාව ඇවිල්ලා ජෙරුසලමට. මේගොල්ලන්ට බොහෝම දුකක් දැනුණා. මොකද දේවමාලිගාව විනාශ වෙලා, ඒගොල්ලෝ හදපු දේවල් විනාශ වෙලා දැන් ශතක ගණනාවකට පස්සේනේ නැවත එන්නේ. මේ කියවීම ඇත්තටම ලියලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 520 විතර. ඉතින් ඇවිල්ලා මේගොල්ලෝ දුකින් ඉන්නකොට මේගොල්ලන්ට අලුත් බලාපොරොත්තුවක් අරගෙන එනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මේ ජනතාව අතහැරලා නැහැ. පරාජිත මානසිකත්වයෙන් මේගොල්ලෝ ආවට විජයග්‍රාහී මානසිකත්වයක් දැන් මේ අය තුල ඇති කරන්න ඕන. ඉතින් ඒ හින්දා තමයි මේ රජතුමෙක්ගේ විලාසයෙන් එන දූතයෙක් ගැන කතා කරන්නේ. ඇත්තටම දැන් විප්‍රවාසයෙන් පසුව දාවිද්ගේ රජ පෙළපතින් එන රජතුමෙක් පැහැදිලිව හිටියේ නැහැ. එතකොට මිනිස්සු බලනවා දැන් දාවිත් වගේ රජතුමෙක් කවදද බිහි වෙන්නේ? අපිට එහෙම නායකයෙක් ලැබෙයිද? ඒ දාවිත් රජතුමාගේ යුගයේ තිබුණු විදියට මේ රට එක්සේසත් වෙලා, දියුණු වෙලා, සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පත් වෙයිද? මේ වගේ ගොඩාක් සිතුවිලි තිබුණා. ඉතින් ඒ සිතුවිලි වලට පිළිතුරක් තමයි අද පළවෙනි කියවීම අපිට ලබා දෙන්නේ. පියතුමනි, ඒ පසුබිම ඇතුලේ අපි සාකච්ඡා කරනකොට ඇත්තෙන්ම මෙතන දේව වාක්‍යයේ ඔබ වහන්සේ මූලික
අදහස් අපිට කියනකොට අපි දකිනවා ඒකේ පසුබිම් කතාව කොයි විදිහටද ගොඩ නැගෙන්නේ කියලා. මේ පසුබිම් කතාව ඇතුලේ විශේෂයෙන් ඒ ජනතාවගේ ප්‍රීතිය ගැන සාකච්ඡා කරනවා. ඔබ තවදුරටත් දුක් වෙන්න අවශ්‍ය නැහැ කියන එක ගැන කතා කරනවා. එතකොට ඔබ වහන්සේ පෙන්වන මේ විජයග්‍රහණය මේ අය අයිති කරගන්නේ කොතනද කියන එක වහන්සේ අපිට මතු කළොත් වටිනවා. ඔව්. ඇත්තටම දැන් රජතුමෙක් ගැනනේ කතා කරන්නේ. රජතුමෙක් එන්නේ කොටලුවගේ පිටේ. සාමාන්‍යයෙන් ඒ කාලේ ඔය දැන් ෆිල්ම්ස් වල අපි ඕන තරම් දකින්න ඔය ඒ කාලේ රජවරු සටන් කරන ඒවා. අස්සය පිටේ යන්නේ. එතකොට සටන් කරලා ඉවර වෙලා සාමාන්‍යයෙන් එන්නේ සුදු අස්සයගේ පිටේ. ඒකෙන් පෙන්වන්නේ අපි දැන් ජයග්‍රහණය කරලා. කොටලුවෙක්ගේ පිටේ යනවා කියන්නේ යුද මානසිකත්වයෙන් යනවා කියන එක නෙමෙයි. කොටලුවගේ පිටේ යනවායි කියන්නේ සාමය අරගෙන යනවා. මොකද කොටලුවට සටන් කරන්න බෑ. අරගෙන යන්න පුළුවන් සතෙක් නෙමෙයි. ඉතින් දැන් මෙතන පෙන්වන්නේ සාමය අරගෙන එන දූතයෙක් පිළිබඳව. දැන් මේ කතාව සම්පූර්ණ වෙන්නේ ජේසුස් වහන්සේ එදා ජෙරුසලමට ගිය ගමනේදී. අපි සුද්ධෝ සතිය පටන් ගන්නේ එතනින්. සුද්ධෝ සතිය පටන් ගන්නකොට අපි දකිනවා ජෙරුසලම් ජනතාව ඔලිව් වතු ගෙනල්ලා උන්වහන්සේට හෝසානා කියලා කෑ ගහලා දාවිද්ගේ නාමයෙන් එන කුමරා මෙන්න එනවයි කියලා උන්වහන්සේව පිළිගන්නවා. එතකොට එදා කිව් දිවස්වැකිය ජේසුස් වහන්සේගේ ජීවිතය තුළ ඉෂ්ට වෙනවා. වෙන කිසිම තැනක ඒක එහෙම වෙලා නැහැ. පැහැදිලිවම ඒක තමයි අපි මේ සම්බන්ධයයි මේ අනාවරණය කරගන්න යන්නේ, අපි දැනගන්න යන්නේ, අපි ඒකේ ගැඹුරයි මේ හොයන්නට යන්නේ. පිටුමිනේ එතකොට එදා කියපු දිවස්වැකිය ඉටු වෙන්නේ ජේසුස් වහන්සේගේ පැමිණීමත් එක්කයි. පිටුමිනේ එතකොට මෙතන කොටසක් තියෙනවා මම ඒප්‍රායිම් කෙරෙන් රථයද ජෙරුසලමෙන් අස්වයින්ද සිද දමන්නෙමි කියලා. එතකොට මෙතන කියන්නේ කොටලුවෙකු පිටින් එන කෙනා අර ඕනම රථයක් ඕනම අශ්වයෙක් විනාශ වෙන තැනකට උනත් උන්වහන්සේට කටයුතු කරන්න පුළුවන් කියන එකද මේ? ඔව්. අපි ගත්තොත් විප්‍රවාසයට පෙර කාලය. විප්‍රවාසයට පෙර කාලයේ සිටි අය දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නේ නැතුව යුද රථ ගැන විශ්වාස කරන්න පටන් ගත්තා. දැන් ඕක වෙනත් විදියකින් අපේ ජීවිතේට එන්නත් පුළුවන්. අද කාලෙත් ඔය දේ අද කාලෙත් ඕක වෙන්න පුළුවන්. අපේ ශක්තිය, අපේ බලය ගැන ඕනාවට වඩා පුරසාරම් දොඩවන්න ගියොත්, ඒ ගැන විශ්වාස කරන්න ගියොත් අපි නොදැනුවත්වම විනාශය අපේ ජීවිතේට එන්න පුළුවන්. ඉතින් මෙතන ඇත්තටම කියන්නේ දෙවියන් වහන්සේ තුල යැපෙන්න ඕන. දෙවියන් වහන්සේ තුල යැපෙන්න ඕන. උන්වහන්සේ යුද්ධේ නෙමෙයි අරගෙන ඉන්නේ. උන්වහන්සේ අරගෙන ඉන්නේ සාමය. ඔව් පිටුමිනි. අපි මේ ඇතුලේ සාකච්ඡා කරන මේ පළවෙනි දේව ප්‍රකාශනය ඇතුලේ සාකච්ඡා කරපු කොටස තවදුරටත් අපිට වඩා පැහැදිලි කරගන්නට අපි සුදු සුවිශේෂයේ වෙත අවධානය දෙන්නට යනවා. මම වහන්සේට තම ගෞරවයෙන් ආරාධනා කරනවා සුදු සුවිශේෂයේ වෙත අපේ අවධානය යොමු කරන්න එම සුදු සුවිශේෂය ප්‍රකාශ කරන ලෙස. සුවිශේෂක මතයතුමාගේ සුදු සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ඒ අවස්ථාවේදී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළසේක. ස්වර්ගයටත් පොළවටත් ස්වාමින් වන පියාණන් වහන්සේ, ඔබ වහන්සේ මේ කරුණු පැනවතුන් හා නැනවතුන් කෙරෙන් ආවරණය කොට බාලයන්ට අනාවරණය කළ හේයින් ඔබට තුති පුදමි. එසේය පියාණනි, ඔබට ප්‍රිය මනාප එයමය. මාගේ පියාණන් වහන්සේ සියල්ල මට පවරා දී ඇත. පියාණන් වහන්සේ හැර අන් කිසිවෙක් පුත්‍රයාණන් නොහඳුනති. පුත්‍රයාණන් සහ පියාණන් වහන්සේ එළිදරව් කිරීමට පුත්‍රයාණන් විසින් තෝරාගනු ලැබූ යමෙක් වේද, ඔහු හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ නොහඳුනති. වෙහෙස වන බර උසුලන සියල්ලෙනි මා වෙත එන්න. මම ඔබට සහනය දෙමි. මා ගුණවත්, මු르දු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරටගෙන මාගෙන් ඉගෙන ගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත. මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය. පියතුමනි, ඇත්තෙන්ම අපි පළවෙනි දේව ප්‍රකාශනයේ ඇතුලේ බලපු ඒ රජ්ජුරුවෝ
උන්වහන්සේගේ අදහස ප්‍රකාශ කරනවා. ඒක තමයි අපිට මේ පේන්නේ. පියතුමිනි ඇත්තෙන්ම ඊටාම අලංකාර ඊටාම හදවතට දැනෙන දේව ප්‍රකාශනයක් මේ සුවිශේෂය. අපි එකින් එක මේ ගැන පැහැදිලි කරගත්තොත් වටිනවා මට හිතෙන්නේ. ඒ නිසා ඔබ වහන්සේගෙන් මම අහන්න කැමති මොකක්ද ජේසු මේ ප්‍රකාශ කරන්නට යන්නේ? මොකක්ද ජේසුගේ මේ අනාවරණය ඇත්තෙන්ම? ඔව් ඇත්තටම මේ අපි සුවිශේෂ පාඨයක් විග්‍රහ කරනකොට හැම වෙලෙම ඒකට ඉස්සෙල්ලා තියෙන්නේ මොනවද කියලා පොඩ්ඩක් බලන්න ඕන. ඒ මත තමයි මේක ගොඩනැගෙන්නේ. දැන් ජේසුස් වහන්සේ උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ ගලීලය හරියේ දේශනා කරමින් ප්‍රාතිහාර්ය කරමින් සුව කරමින් යනවා. නමුත් උන්වහන්සේව ප්‍රතික්ෂේපයට ලක් වෙනවා. විශේෂයෙන්ම ඒ කාලේ හිටිය ආගමික කණ්ඩායම් පරිසිවරු, සද්දුසිවරු, ලේකම්වරු මේ ඥානවන්ත ප්‍රඥාවන්ත අය උන්වහන්සේව ප්‍රතික්ෂේප කරනවා. දැන් පළවෙනි කියවීම අපිට මතක් කරලා දුන්නා බොහොම බහැපත් ලෙස තමයි මේ දූතයා එන්නේ කියලා. දැන් ඒගොල්ලෝ බලාගෙන හිටියේ වෙන විදියකින් එනකම්. ඒගොල්ලෝ විශේෂයෙන්ම ජේසුස් වහන්සේගේ කාලය වෙනකොට අර මෙසියාන බලාපොරොත්තුව තුල තිබුණේ විජයග්‍රාහී ලෙස යුද්ධ කරමින් අනිත් අයව පරාජය කරමින් දේශපාලන නායකයෙක් හැටියට එන රජ කෙනෙක්වයි බලාපොරොත්තු වුණේ. දැන් පළවෙනි කියවීම කියපු විදියට උන්වහන්සේ ඇවිල්ලා බහැපත් ලෙස කාටවත් පෙනෙන්නේ නැති දැනෙන්නේ නැති විදියට නමුත් උන්වහන්සේ කරන දේවල් වලින් පේනවා උන්වහන්සේ වෙනස් කෙනෙක් කියලා. අවාසනාවකට වගේ ඒ කරපු ප්‍රාතිහාර්ය තුළ උන්වහන්සේ කවුද කියලා හඳුනා ගන්න මේ නායකයින්ට බැරුව ගියා. ඒ නිසාම උන්වහන්සේ මීට ප්‍රථමයෙන් තියෙන සුවිශේෂ පාඨය අපි බැලුවොත් අපි දකිනවා කොරාසීනයට බෙත්සයිදාවට උන්වහන්සේ කියනවා ඔබට වෙන විපතක මහත. තීර් සිදෝන් වල එදා වෙච්ච විනාශයට වඩා විනාශයක් ඔබට වෙනවා. කපර්නාවම ඔබට වෙන දේ ගැන හිතන්න. මොකද ඒගොල්ලෝ සේරම උන්වහන්සේව ප්‍රතික්ෂේපයට ලක් කරා. ඔව් පියතුමනි ඉතින් මේ කොටස ඇතුලේ උන්වහන්සේ පෙන්නනවා ස්වර්ගයටත් පොළවටත් ස්වාමින් වන පියාණන් වහන්සේ ගැනයි උන්වහන්සේ කතා කරන්නේ. එතකොට ඇත්තටම ස්වර්ගයේ ඉඳලා ආපු කෙනෙක් ජේසු කියන එක මෙතන පැහැදිලි. උන්වහන්සේ ස්වර්ගය ගැන දන්නවා. ඇත්තටම ඒ සම්බන්ධතාවය පිළිබඳව ඔබ වහන්සේ අපිට පැහැදිලි කළොත්. ඔව් ඇත්තටම දැන් අපි අදහන දෙවියන් වහන්සේ විශ්වය මවා වදාළ දෙවියන් වහන්සේ විශ්වය පාලනය කරන දෙවියන් වහන්සේ අපි දන්නවා සාමාන්‍ය ජීවිතේ කවුරු හරි ධනය බලය තියෙනවා නම් අපි හිතමුකෝ අපි ගමු හරි ඇමරිකානු ජනාධිපති කොච්චර බලවත් පුද්ගලයෙක්ද එතකොට ඒගොල්ලෝ පාලනය කරන විදිය කොහොමද දැන් ඒගොල්ලෝ අපිට පේනවා ඒගොල්ලෝ කරන දේවල් දැනෙනවා නමුත් මේ විශ්වයේම අවදාළ දෙවියන් වහන්සේ එච්චර බලවත් වෙලා උන්වහන්සේ ඇත්තටම විශ්වය තුල පෙනෙන්නේ නැහැ. උන්වහන්සේ නිකන් හරියට සැඟවිලා සියල්ල පාලනය කරනවා වගේ. ඉතින් මේ දෙවියන් වහන්සේ කවුද කියන එක අනාවරණය කරන්න තමයි පුත්‍රයාණන් වහන්සේ මේ ලෝකයට ආවේ. මොකද පරණ ගිවිසුමෙත් දෙවියන් වහන්සේ අනාවරණය වුණා විවිධාකාරයෙන් මිනිසුන්ට උන්වහන්සේව හඳුනා ගැනීමේ හැකියාව නැතුව ගියා. ඉතින් ඒ නිසාම ජේසුස් වහන්සේ මේ ලෝකයට එනවා එක පැත්තකින් මිනිසුන්ව ගලවන්න අනික් පැත්තෙන් මේ අනාවරණය පූර්ණත්වය කරා ගෙන යන්න. ඉතින් ඒ අනාවරණය තමයි උන්වහන්සේ අද අපිට කරන්නේ. මිනිසුන් දන්නේ පොළොව ගැන විතරයි. සුදෝ පාවුලුතුමත් කියනවානේ මේ ලෝකේ අපි මේ පරිත්‍යාග කරන දේවල් ඊළඟ ලෝකේ අපි ලබා ගන්න යන දේවල් එක්ක කොහෙත්ම සංසන්දනය කරන්න බෑ. පුදුමාකාර ධන නිධානයක් උන්වහන්සේ අපිට දෙන්න යන්නේ. ඉතින් ඒ ස්වර්ගය ගැන තමයි මෙතන ස්වාමීන් වහන්සේ කියන්නේ. ඔව් පියතුමනි ඇත්තම මම ඊළඟට ඔබත් එක්ක කතා කරන්නට යන කොටස මට හිතෙනවා ඔබ වහන්සේ අර දුන්නු මුල් අදහසත් එක්ක තිබුණා පරිසිවරු සදිසිවරු ලේකම්වරු ගැන කතා කළා. ඒක තමයි මේ උන්වහන්සේ කියන්නේ මම පැනවතුන් හා නැනවතුන්ගෙන් ආවරණය කරලා ඒක බාලයින්ටයි අනාවරණය කරන්න කියලා. මෙතන ජේසු පැහැදිලි කරන රහස මොකක්ද පියතුමනි? ඔව් ඉතින් මේ ආගමික නායකයෝ ටික උන්වහන්සේව ප්‍රතික්ෂේප කරනකොට උන්වහන්සේව පිළිගන්නේ උන්වහන්සේගේ ගෝලියෝ. එතකොට අපෝස්තලවරු ටික ඉන්නවා
ගෝලියෝ 70 දෙනා ඉන්නවා. මේ අය තමයි උන්වහන්සේ ගාවට එන්නේ. අපි ඇත්තටම බැලුවොත් මේ අය ඇවිල්ලා සාමාන්‍ය මිනිසුන්. දැන් ජේසුස් වහන්සේගේ අපෝස්තලවරු ටික ඇවිල්ලා දීවරයෝ. ඒ වගේම උන්වහන්සේව අනුගමනය කරපු අනිත් බොහෝ අය ඇවිල්ලා කෘෂිකර්මාන්තයේ යෙදුන අය ගොවියෝ. ඒතර ගොවියෝයි දීවරයෝයි දෙගොල්ලොම නූගත් අය. දැන් පරිසිවරු සද්දසිවරු මේ අයව පහත් කොට සැලකුවා මොකද ඒ අය නීතිය දන්නේ නැති නිසා. දැන් පරිසිවරු කියන වචනයම හීබ්‍රු භාෂාවේ තියෙන පෙරුෂිම්. පෙරුෂිම් කියන්නේ separated ones. වෙන් වෙච්ච අය. ඒ අය වෙන් වෙච්ච අය කියලා සැලකුවේ මොකද? ඒගොල්ලෝ තමයි නීතිය අකුරටම දන්නේ. අනිත් මිනිස්සු නූගත් අය. ඒ නිසා ඒ අය පව්කාරය. මොකද නූගත් කෙනෙක්ට නීතිය පිළිපදින්න බෑනේ. නීතිය දැනගන්න එපා නීතිය පිළිපදින්න. ඉතින් ඒ නූගත් අයට කොහෙත්ම ස්වර්ග රාජ්‍යයට යන්න බෑ. මොකද නීතිය අකුරට පිළිපැද්දොත් තමයි ස්වර්ග රාජ්‍යයට යන්න පුළුවන්. ඉතින් එහෙම කියලා තමයි ඒ අයව පහත් කොට සැලකුවේ. මෙතන ජේසුස් වහන්සේ බාලයෝ කියලා කියන්නේ උන්වහන්සේව අනුගමනය කරපු ඒ නූගත් අය. බාලයෝ කියන එක අපි නිකන් හිතන්න අරකයි පොඩි ළමයි කියලා. මේ ඇත්තටම උන්වහන්සේ ඒකයි කියන්නේ වැඩි දේවල් තර්ක කරන්න ගියොත් අපිට උන්වහන්සේව දැනගන්න බෑ. අපි වැඩි දේවල් උන්වහන්සේ ගැන සැක කරන්න ගියොත් අපිට ඒක කරන්න බෑ. ඉතින් ඇත්තටම මම හිතන්නේ ඒ පරිසවරුන්ට උනේ ඒ අත්දැකීම. ජේසුව සැක කළා, ජේසුව විනිශ්චය කළා. ඒ නිසා දෙවියන් වහන්සේගේ අනාවරණය තේරුම් ගන්න බැරි වුණා. ඉතින් හැබැයි අද කාලේ අපේ ජීවිතවලටත් ඔක ওই විදිහටම බලපානවා. දෙවියන් වහන්සේ ගැන අපි සැක කළොත්, උන්වහන්සේ ගැන තර්ක කරන්න ගියොත් අපිට උන්වහන්සේව අහිමි වෙනවා. ඉතින් පියතුමිනි ඇත්තෙන්ම ජේසු මේ කොටස ඇතුලේ එලිදරව් කරන්න හදන්නේ මොකක්ද? ඔව් ඇත්තටම උන්වහන්සේ අපිට එලිදරව් කරන යථාර්ථය තමයි අපි නිහතමානී ලෙස බැහැපත් ලෙස දැන් රණු කිව්වා වගේ ඕනවට වඩා ප්‍රශ්න කරන්නේ නැතුව උන්වහන්සේව පිළිගන්න කියන එක. මොකද අපි ගත්තොත් අපේ ජීවිතය මට පුළුවන් ද මම කවුද කියලා 100% අවබෝධ කරගන්න වටහා ගන්න. අද මම ඉන්නවා හෙට මම වෙනස් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. අර ලියනාඩෝ ඩා වින්චි මේ අන්තිම රාත්‍රී භෝජනය අඳින වෙලේ මුලින්ම යා මිලාන් කැතිඩ්‍රල් එකට ගිහිල්ලා තෝරගන්නවා ජේසුස් වහන්සේට කෙනෙක්ව. එයා ඒ චිත්‍රය අඳිනකොට හැම වෙලේම ජීවමාන කෙනෙක්ව ගෙනල්ලා දවස් 2-3ක් තියාගෙන තමයි ඇන්දේ. ඉතින් මෙයාට සෑහෙන කාලයක් යනවා මේක අඳින්න. අන්තිමේදී මෙයා දැන් මිලාන් නුවර හැම තැනම යනවා මේ ජුදාස්ට මූණක් හොයාගෙන. අන්තිමේදී හම්බ වෙන හොඳ රැවුල වවාගත්ත රළු පෙනුමක් තියෙන කෙනෙක්. ඒ ගෙනල්ලා තියලා අඳින වෙලේ ඒ මිනිස්සේ අඬන්න පටන් ගන්නවා. අඬන්න පටන් ගන්නකොට මෙයා අහනවා ඇයි කියලා. එතකොට කියනවා ඔයා මීට ඉස්සෙල්ලත් මාව මෙතනට ගෙනාවා ජේසුගේ මූණ අඳින්න. ඒ වෙද්දී මේ පුද්ගලයා වෙනස් වෙලා. ඉතින් ඕක තමයි අපේ යථාර්ථය. අපිට කිසිම මොහොතක අපි කවුද කියලා අවබෝධ කරගන්න බෑ. එහෙමනම් අපි කොහොමද මේ විශ්වය මවවදාල දෙවියන් වහන්සේ අවබෝධ කරගන්නේ? අඩුම ගානේ උන්වහන්සේ මේ විශ්වය මොකද්ද කියලා අපි දන්නවද? ඒක දැනගැනීමේ හැකියාව අපිට නැහැ. ඉතින් ස්වාමින් වහන්සේ අද අපි හැම කෙනෙක්ටම කතා කරලා කියන්නේ බාලයෙක් වෙන්න. බාලයෙක් වෙන්න. බාලයෙක් කියන කෙනා අපි ළමෙක්ව ගත්තොත් ඒ ළමයා වැඩිහිටියන් මත යැපෙනවා. වැඩිහිටියෝ කියන දේ ඇත්ත කියලා එයා පිළිගන්නවා. කුඩා දරුවෙක් ගත්තොත් ඒ කුඩා දරුවාගේ වීරයා තාත්තා. ඉතින් අපේ ජීවිතේ වීරයා කවුද? දෙවියන් වහන්සේ. ඒ දේව තාත්තා මත අපි යැපෙන්න ඕන. ඒ දේව තාත්තා තමයි සියල්ල දන්නේ. ඉතින් උන්වහන්සේ තුළ පූර්ණ විශ්වාසය තබමින් ඉස්සලා කිව්වා වගේ ප්‍රශ්න කරන්නේ නැතුව, තර්ක කරන්නේ නැතුව අපි උන්වහන්සේ තුළ යැපුණොත් උන්වහන්සේ මහා ප්‍රබල දේවල් අපේ ජීවිතය තුළ කරනවා. මහා ප්‍රාතිහාර්ය කරනවා. උන්වහන්සේ තව තවත් අපිට අනාවරණය වෙනවා. ඔව් ප්‍රේමවන්තනි. ඇත්තෙන්ම ජේසු අපේ ජීවිතවලට දෙවියන් වහන්සේව දැනගන්න, දේව රාජ්‍ය අනාවරණය කරගන්න උන්වහන්සේ අපිට ආරාධනා කරන එක විදිහකට ඔබ බාලයෙක් වෙන්න. ඒකයි පියතුමා අපිට තව දුරටත් පැහැදිලි කරලා දෙන්නේ. ඇත්තෙන්ම පියතුමනි
ඒ විදිහට උන්වහන්සේ අපිට ආරාධනා කරනවා වෙහෙසවන බර උසුලන සියල්ලෙනි මා වෙතට එන්න. මේක ඊටාම කිට්ටු වචනයක්. අපි හැම කෙනෙකුටම අපි මොනවා හරි ප්‍රශ්නයක් වුණාම අපි ওই වචනය මතක් කරගන්නවා. මොකද උන්වහන්සේ කියනවා මම මෘදුයි නිහතමානී මම ගුණවත් කෙනෙක් මාගේ වියගහ පහසුයි ඔබට කියලා. පිටුමිනි ඒ ආරාධනාව අපි කොයි විදිහටද පිළිගන්නට ඕනේ? ඇත්තෙන්ම අද සමාජයේ කොයි විදිහටද මේක පිළිගන්නේ? ඔව් ඇත්තටම දැන් මේකටත් තියෙනවා පසුබිම. පසුබිම. නීතිය කියන එක බරක්. පැහැදිලිව. නීතිය කියන එක බරක්. ශුද්ධ පවුලතුමා මේක ගැන ගොඩාක් වෙලාවට කතා කරනවා. මොකද උන්වහන්සේට ඒ අත්දැකීම තිබුණානේ පරිසවරයෙක්නේ උන්වහන්සේ. පරිසවරයෙක් හැටියට නීතිය අකුරටම ඉෂ්ට කරන්න උන්වහන්සේ දඟලපු දැඟලිල්ල උන්වහන්සේ දන්නවා. උන්වහන්සේගේ දුර්වලකම තුල කීපාරක් උන්වහන්සේ වැටුණාද උන්වහන්සේ අසමත් වුණාද කියලා උන්වහන්සේ දන්නවා. දැන් මෙතන වෙහෙස වෙන බර උසුලන කියන එක ජුදා දහම තුල ඒගොල්ලෝ භාවිතා කළා මේ දෙවියන් වහන්සේගේ නීතිය ඉෂ්ට කරන්න යන එක ගැන. එතකොට ඒක ඉෂ්ට කිරීම ඉතා අපහසු දෙයක්. අපහසු දෙයක්. මහා බරක්. නමුත් මේ බර දරාගෙන යන්න ඕන. ඒගොල්ලෝ හිතුවේ මේ දෙවියන් වහන්සේ නීති රීති ටික දාලා ඒක අකුරටම ඉෂ්ට කරන ඒ නීති රීති කඩකලොත් ඒ අයට දඬුවම් කරන එහෙම දෙවි කෙනෙක් කියලා. නමුත් ජේසුස් වහන්සේ අපිට කතා කරලා කියනවා අපි අදහන දෙවියන් වහන්සේ එහෙම දෙවි කෙනෙක් නෙමෙයි. අපිට ජීවිතය දුන්න දෙවියන් වහන්සේ අපේ ජීවිතයට බරක් දෙන්නේ නැහැ. උන්වහන්සේ නිහතමානී මෘදු කෙනෙක්. අපිට ආදරය කරන අපිට කරුණාව දක්වන අපේ යහපත උදෙසා නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙන දෙවි කෙනෙක්. ඉතින් එහෙම දෙවි කෙනෙක් කෙරෙහි විශ්වාස කරනවා නම් එහෙම දෙවි කෙනෙක් වෙතට අපි පියමන් කරනවා නම් අපි බය වෙන්න දෙයක් නැහැ. අපි දුර්වල මිනිස්සු වෙන්න පුළුවන්. අපි ජීවිතේ වැටෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ අපිව ශක්තිමත් කරනවා. අපිව ප්‍රබල කරනවා. ශුද්ධ පවුලතුමා එක කිව්වනේ. මා බලවත් කරන සමිදානන් තුල සියල්ල මට කළ හැකිය කියලා. ඒ දුර්වලකම තුල උන්වහන්සේගේ ප්‍රබලකම ශුද්ධ පවුලතුමා අත්දැක්ක නිසා. පැහැදිලිවම. අතින්ම පියතුමිනි ඔබ වහන්සේ ඒ දුන්නු කොටස මට ආසයි තව එක පැහැදිලි කරගන්න. ඇත්තටම දෙවියන් වහන්සේගේ නීතිය නිසා මිනිස්සු දෙවියන් වහන්සේගෙන් ඈත් වුණු තැනක් තිබුණා. දෙවියන් වහන්සේ ළඟට යන්න බය වුණා. ඒ බැම්ම කැඩුවේ ක්‍රිස්තුස් වහන්සේ. ඒ කඩපු බැම්ම නිසායි අපි මෙච්චර ජේසුට ලං වුණේ. ඉතින් ඇත්තටම පුරාණ ගිවිසුමේ නව ගිවිසුමේ වෙනස ක්‍රිස්තුස් වහන්සේ. වහන්සේ ඒ ගැන අපිට තවදුරටත් පැහැදිලි කරොත් මම හිතනවා වටිනවා ජනතාවට. ඔව්. අපි ඉස්සෙල්ලත් අර ලෝකයේ විවිධ නායකයෝ ගැන කතා කළා. අපි හිතමුකෝ දැන් අපේ රටේ ජනාධිපතිතුමා බලවත් පුද්ගලයෙක්. එතකොට එයාව නිතරම දකින්න අපිට හැකියාවක් නැහැනේ. පැහැදිලිව. ලෝකයේ ඉන්න ප්‍රබල නායකයින් ගාවට සාමාන්‍ය අයට නිකන් යන්න බෑ. ඒගොල්ලන්ට ආරක්ෂාව දාලා තියෙනවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් හැම කෙනෙක්වම හමු වෙන්නේ නැහැ. ඒ වගේ. නමුත් මේ විශ්වයේම වදාළ දෙවියන් වහන්සේ සාමාන්‍ය කෙනෙක් හැටියට අප අතරට එනවා. ක්‍රිස්තුස් වහන්සේ සාමාන්‍ය පුද්ගලෙක්. අර ශුද්ධ පවුලතුමා පිලිප්පිවරුන්ට යවන ලද ලිපිය දෙවෙනි පරිච්ඡේදයක කියනවනේ නේ. උන්වහන්සේට විරාජමානව අපේ ගරු බුහුමන් ලැබමින් ඉන්න පුළුවන් අවස්ථාව තිබියදී උන්වහන්සේ නිහතමානී වෙලා ඒක අතහැරලා අපි වගේම මිනිසෙක් වෙලා අපි අතරට ආවා. එතකොට දෙවියන් වහන්සේ අපිට පෙන්නනවා ඒක අපි උත්පත්ති පොතේ දකිනවා. උත්පත්ති පොතේ දෙවියන් වහන්සේ ලෝකයම අවලා උයන් ගොවෙක් වගේ උන්වහන්සේගේ දරුවෙක් ඇවිදිනවා. ඒ දෙවියන් වහන්සේ නැවතත් ජේසුස් වහන්සේ තුල අප වෙත එනවා සාමාන්‍ය මිනිසෙක් වෙලා. උන්වහන්සේ අපිට පෙන්නනවා කොච්චර අපිට උන්වහන්සේ ආදරය කරනවද කියලා. පැහැදිලිවම. ඉතින් ප්‍රේමවන්තේනි උන්වහන්සේ තව තවත් දේව රාජ්‍ය අපිට කිට්ටු කරලා දෙන එකයි මේ වචනය ගැඹුර හොයනකොට අපිට පෙන්වන්නේ. ඇත්තටම දෙවියන් වහන්සේ අපිට ඈතනම් දෙවියන් වහන්සේගේ අත්දැකීම අපිට ඈතනම් ජේසු මේ ඇතුලෙන් අපිට කතා කරලා දෙන්නේ මේ වචන ඇතුලේ අපිට පැහැදිලි කරලා දෙන්නේ උන්වහන්සේ දුර නැහැ කියන එක. ප්‍රියතුමිනි ඇත්තෙන්ම මේ සුවිශේෂ පාඩයත් ඇතුලේ ඔබ වහන්සේ සමස්තයක් විදිහට මේ කොටස අපිට නැවත පැහැදිලි කළොත් මේ ආරාධනාව කතෝලිකයෙක් විදිහට ක්‍රිස්තියානි භක්තිකයෙක් විදිහට අපි කොයි විදිහටද වැළඳ ගන්නට ඕනේ? ඔව් ඇත්තටම සමහර අයට ආගම කියන එක බරක්. ඒක කරදරයක්. සමාජයට ගියාම
සමාජයේ සිදුවෙන දේවල් දැක්කම සමාජයේ අභියෝග වලට මුහුණ දෙනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මේ ක්‍රිස්තියානිකාරයෙක් නිසානේ මම මේ හොරකම් කරන්නේ නැත්තේ. ජේසුස් වහන්සේගේ වචනේ අමතක කරා නම් මට හොරකම් කරලා වංචා කරලා පගා ගහලා මට දිනු වෙන්න පුළුවන්. අනිත් අය කරන විදිහටම මටත් විවිධ වැරදිවල නියැලෙන්න පුළුවන්. කුඩු විකුණන්න පුළුවන්. කුඩු ගහන්න පුළුවන්. නමුත් මිනිසුන් හිතන සහනය සැනසීම ඒ තුල තියනවාද? මුදල් බලය තිබුණු පමණින් මිනිහෙක් සතුටින් ඉන්නවද? එහෙම වෙන්නේ නැහැ. ජේසුස් වහන්සේ අපිට කියනවා මා වෙත එන්න. මාගේ වියගහ පහසුය. අපි හිතන්නේ උන්වහන්සේගේ වචනය අපිට අමාරු දෙයක් කියලා. නමුත් ඇත්තටම ඒක තමයි ලේසි දේ. අපි සාමාන්‍යයෙන් කියනවනේ එක බොරුවක් කිව්වොත් ඒ බොරුව වහන්න තව බොරු 100ක් කියන්න ඕන කියලා. ජේසුස් වහන්සේ අපිට කියනවා සත්‍යවාදී වෙන්න කියලා. සත්‍යවාදී වුණා නම් ඊට පස්සේ ඉතින් දෙයක් නැහැනේ. ඇත්තටම උන්වහන්සේගේ දහම අපේ ජීවිත ලස්සනට ගත කරන්න පුළුවන් විදියට අපිට මඟ පෙන්වන දහම. පැහැදිලිව. ඇත්තෙන්ම ඔබට මට උන්වහන්සේ ලං වෙන විදිහ පිටුමයි තාම පැහැදිලිව අපිට කියනවා. ඇත්තෙන්ම අපේ ආගම අපි බරක් කරගන්න ඕනේ නැහැ. අපේ මේක ඇත්තටම ජීවිත ක්‍රමයක් කරගත්තොත් ඔබේ මගේ ආධ්‍යාත්මික ගමන ගොඩාක් පහසු වේවි. ඉතින් අපි මේ දේ තවදුරටත් පැහැදිලි කරගන්න දෙවන දේව ප්‍රකාශනය වෙත අපේ අවධානය දෙන්නට යනවා. දෙවන දේව ප්‍රකාශනය ශුද්ධ පාවුලතුමන් විසින් රෝමවරුන්ට ලියන ලද හසුනෙන් උපුටාගත් කොටසකි. එහෙත් දෙවියන් වහන්සේගේ ආත්මයානෝ සැබවින්ම ඔබ තුල වාසය කරනසේක් නම් ඔබ ජීවත් වන්නේ මානසික තෘෂ්ණාවල නොව ආත්මයානන් තුලය. යම් කෙනෙකුට ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයානන් නැතිනම් ඔහු උන්වහන්සේට අයිති නැත. තවද ජේසුස් වහන්සේ මලවුන් කෙරෙන් උත්ථාන කළ තැනන් වහන්සේ ඔබ තුල වැඩවසනසේක් නම් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මලවුන් කෙරෙන් උත්ථාන කළ තැනන් වහන්සේ ඔබ තුල වසන ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන ඔබගේ මරණීය ශරීර ජීවමාන කරනසේක. එබැවින් සහෝදරවරුනි මාංශයට ගැතිව ජීවත් වීමට අප මාංශයට බැඳී නැත. ඔබ මාංශයට ගැතිව ජීවත් වන්නහු නම් මරණයට පත්වනු ඇත. එහෙත් ආත්මයන්න් මගින් ඔබ මානසික ක්‍රියා නසන්නහු නම් ඔබ සැබවින්ම ජීවත් වන්නහුය. පියතුමනි, ඇත්තෙන්ම අපි පියාණන් වහන්සේ ගැන සාකච්ඡා කළා. පුත්‍රයන්න් වහන්සේ ගැන මේ සාකච්ඡාව ඇතුලේ අපි පැහැදිලි කරගත්තා. ශුද්ධාත්මයන්න් වහන්සේ ඒකේ ජීවමාන අත්දැකීම අපිට ගෙනල්ලා දෙනවා. මම හිතනවා දෙවන දේව ප්‍රකාශනයේ ඇතුලේ ශුද්ධාත්මයන්න් වහන්සේ අපිත් එක්කම ඉන්න ඕන කියන එකයි පැහැදිලි කරන්නේ. ඔබ වහන්සේ ඒ ගැන අපිට මඟ පෙන්වීමක් දුන්නොත් බෞතිස්ම ස්නාපනය අපි ලැබුවම අපි ශුද්ධාත්ම වර ප්‍රසාද ලබනවා. ශුද්ධාත්මයන්න් වහන්සේ අප වෙත එනවා. අපි ඇත්තටම ගැලවීමේ ඉතිහාසය ගත්තම ගැලවීමේ ඉතිහාසය තුළ පරණ ගිවිසුමේදී අපි දකිනවා පියාණන් වහන්සේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. පියාණන් වහන්සේ තුළ ශුද්ධාත්මයන්න් වහන්සේ ජේසුස් වහන්සේ ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒක දැනෙන්නේ නැහැ, ඒක පෙනෙන්නේ නැහැ, අවබෝධ කරගන්නේ නැහැ. නව ගිවිසුම තුළ අපි දකිනවා පුත්‍රයාණන් වහන්සේ ක්‍රියාත්මක වෙනවා. ශුද්ධාත්මයන්න් වහන්සේගේ ක්‍රියාකාරීත්වය උන්වහන්සේ තුල තියෙනවා. ජේසුස් වහන්සේ ජෝම් සුවිශේෂය අපිට කියනවා උන්වහන්සේ යනකොට උන්වහන්සේ සහනදායකයෙක් අප වෙත වෙනවා. ශුද්ධාත්මයන්න් වහන්සේ වෙනවා. ඉතින් උන්වහන්සේගේ ස්වර්ගීය ගමනට පස්සේ මේ ශුද්ධාත්මයන්න් වහන්සේ තමයි සභාවට මඟ පෙන්වන්නේ. මේ ශුද්ධාත්මයන්න් වහන්සේ තමයි අපගේ ජීවිත තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඒ බලය අපි විවිධාකාරයෙන් අත්දකිනවා. ශුද්ධාත්මයන්න් වහන්සේට ග්‍රීක භාෂාවේ භාවිතා වෙන වචනය තමයි නෙව්මා. නෙව්මා කියන වචනේ භාවිතා කරනවා සුළඟට.
එතකොට සුළඟ හමනකොට අපිට දැනෙනවනේ. අපේ ගතට ඒක දැනෙනවා. ඒ වගේ මේ ශුද්ධාත්මයන්න් වහන්සේ අපේ ජීවිත තුළ ක්‍රියාත්මක වෙනකොට අපිට දැනෙනවා ඒක. කිසිම කෙනෙක්ට කියන්න බෑ දැනෙන්නේ නැහැ කියලා. අපේ හෘද සාක්ෂිය තුළ උන්වහන්සේ කොච්චර අපිට කතා කරලා ඇද්ද? අපි නොහිතන නොපතන විදියට උන්වහන්සේ කොච්චර අපිව බේරලා ඇද්ද? අපේ දුර්වලකම තුළ අපේ නොහැකියාව තුළ අපිට යම් කිසි දෙයක් කරන්න බැරි වෙනකොට මේ ආත්මයන්න් වහන්සේ අප තුළ ක්‍රියාත්මක වෙලා ඒ ජවය, ඒ බලය, ඒ හැකියාව අපිට දීලා විජයග්‍රහණය වෙත අපිව කීපාරක් අරගෙන ගිහිල්ලා ඇද්ද? මේක විවිධාකාරයෙන් විවිධ මිනිසුන් අත්දකිනවා. ඇත්තටම මේ මීට අවුරුදු 8කට විතර ඉස්සෙල්ලා මම නුවර සෙමිනේරියේ හිටියේ. මම එක ආයතනයකට ගියාම ආයතනයේ ඒ ප්‍රධානිය බෞද්ධෙක්. නමුත් එයාගේ මේසේ ලාච්චුව ඇරලා මට පෙන්නුවා මෙහෙම. බලනකොට බයිබලේ තියාගෙන එයා කියවනවා එයාගේ ගෙදර අයගේ තියෙන බලපෑම නිසා මෙයාට ප්‍රසිද්ධියේ මම ජේසුස් වහන්සේව අනුගමනය කරන කෙනෙක්, උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන කෙනෙක් කියලා කියාගන්න බැරුව. නමුත් ආයතනයට ඇවිල්ලා එයා බයිබලේ කියවනවා. ඊට පස්සේ එයාගේ ජීවිත කතාව මට කිව්වා. එයා විභාගයක් කරන්න ලෑස්ති වෙලා ඉන්නකොට ඒ කාලේ ගෙදර ප්‍රශ්න වගේක් තිබිලා වයිෆ් අසනීප වෙලා, ළමයි අසනීප වෙලා, ආර්ථික ප්‍රශ්න ඇවිල්ලා මෙයාට කොහෙත්ම පාඩම් කරන්න බැරුව ඉඳලා. ඉතින් විභාගෙට යන්න ඔන්න මෙන්න තියෙද්දි මේක කතෝලික යාළුවෙක්ට කියලා තියෙනවා මට දැන් මෙහෙම වෙලා තියෙන මොනා කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ කියලා. මේ යාළුවා කියලා තියෙනවා ඔයා විභාගෙට යන්න ඉස්සෙල්ලා යන්න පල්ලියට ගිහිල්ලා දෙවියන් වහන්සේට කියන්න ඔයාගේ දුක. ඉතින් මෙයා පල්ලියට ගිහිල්ලා දැන් යාඥා කරන්න තේරෙන්නේ නැහනේ. ඔබ වහන්සේට කොහොම කතා කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. මම මේ වගේ අසරණ තත්වයක ඉන්නේ. පුළුවන් නම් මට උදව් කරන්න කියලා. ඊට පස්සේ මෙයා විභාගයට ගිහිල්ලා ප්‍රශ්න පත්‍රය ගත්තම එක ප්‍රශ්නයක්වත් තේරෙන්නේ නැහැලු. ඒ කියන්නේ පාඩම් කරලා නැහැ, හරියට තේරෙන්නේ නැහැ. මොනා කරන්නද දෙවියන් වහන්සේත් මට උදව් කරන එකක් නැහැ කියලා. මෙයා ඉතින් මේ ප්‍රශ්න වලට එයා දන්න විදිහට උත්තර ලියලා පැය 3ක් තියෙනවා නම් 2ක්වත් ලියලා නැහැ. ඊට පස්සේ පේපර් එක ඔහේ තියලා බලාගෙන ඉඳලා මේක මම අසමත් වෙනවම තමයි කියලා. ඊට පස්සේ පේපර් එක දෙන්න ඉස්සෙල්ලා ආයෙමත් බලනකොට මෙයාට හිතාගන්න බැහැලු මොනවාද ලියලා තියෙන්නේ කියලා. මේ උත්තර මෙයා ලියුවද කියලා හිතාගන්න බැහැලු. ප්‍රාතිහාර්යයක්. එදා ඉඳලා බයිබලයේ කියනවා, එදා ඉඳලා යාඥා කරනවා. ඒක තමයි ශුද්ධාත්ම ක්‍රියාකාරීත්වය. ඇත්තටම ශුද්ධාත්මයන් නැති තැන ඔබ මම ඇත්තෙම හිස් මිනිසෙක් වෙනවා. අන්‍යගේ මේකේකට පවා ශුද්ධාත්ම වරප්‍රසාද භුක්ති විඳින්න පුළුවන් නම් ඇත්තටම කිතුණු අපිට ශුද්ධාත්ම වරප්‍රසාද කොයිතරම් භුක්ති විඳින්න පුළුවන්ද? පිතුමා කිව්වා වගේ අපි හැම කෙනෙකුටම ශුද්ධාත්ම අත්දැකීම භුක්ති විඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඇත්තෙන්ම පිතුමිනි මාංශය නසන්නේ ආත්මයන්න් වහන්සේ කියලයි මේ කොටස අපිට පැහැදිලි කරලා දෙන්නේ. මාංශයයි ආත්මයයි වෙන් කරගෙන ආත්මීකව අපි ජීවත් වෙන්න මොන වගේ උත්සාහයක්ද මිනිස්සෙක් විදියට දරන්න ඕනේ. ඇත්තටම මට දැනෙන විදියට මනුස්ස උත්සාහය නෙවෙයි සාර්ථක වෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දීම. වහන්සේ ඒ පිළිබඳව අපිව දැනුවත් කළොත් අවුරාණුක් ඇත්තටම අපි හැම කෙනෙක් තුළම ඇතුළාන්තයේ තියෙනවා කඹ ඇදිල්ලක්. යහපතට සහ අයහපතට. ඉතින් මෙතන මේ මාංශය කියලා මෙතන සඳහන් වෙන්නේ මේ අයහපත. අපේ මාංශික තෘෂ්ණා, අපේ ශාරීරික අවශ්‍යතා. ඉතින් මේ වලින් ගොඩාක් වෙලාවට අපිව කරන්නේ අපවිත්‍ර කරන එක. අපේ ජීවිත විනාශ කරන එක. ඉතින් ශුද්ධ පාවුලුතුමා අපිට කියන්නේ ආත්මයන්න් වහන්සේට ඉඩ දෙන්න. එතකොට අර පරණ ගිවිසුමේ ඊශ්‍රායල් ජනතාව සටන් කරනකොට දෙවියන් වහන්සේනේ ඔවුන් වෙනුවෙන් සටන් කළේ. මෝසෙස් අස් දෙක උස්සගෙන හිටියානේ. ඒ වගේ අපේ ජීවිතයේ මේ සටන තුල, මේ අරගලය තුල ආත්මයන්න් වහන්සේ අප වෙනුවෙන් සටන් කරනවා. අවශ්‍ය වෙන්නේ එක දෙයයි, උන්වහන්සේට ඉඩ දීම පමණයි. උන්වහන්සේගේ හඬට සවන් දීම පමණයි.
ඉතුරු ටික උන්වහන්සේ කරනවා. අපි ඕනවට වඩා ඒ ගැන දඟලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කරදර වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තැවෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. උන්වහන්සේ ඒ ටික කරනවා. ඉතින් ඒක ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. ඒක අමාරු දෙයක්. ඉතින් ඒකට පුරුදු වෙන්න නම් අපි ගොඩාක් වෙලාවට දේව වචනය කියවන්න ඕන. නිරන්තරයෙන් ආත්මයන්න් වහන්සේට තුති පුද දෙමින් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් ජීවත් වෙන්න පුළුවන් නම් අපි නොදැනුවත්වම අපි ටිකෙන් ටික ඒ පැත්තට යනවා. තල්ලු වෙනවා. පියතුමනි ඔබතුමා තාම පැහැදිලිව ඒක අපිට පැහැදිලි කළා. පියතුමනි මම හිතනවා වටිනවා මේ කොටසේ අවසානයේ තියෙන වචන කිහිපය අපිට කියනවා ආත්මය නිසා ජීවනයත් මාංශය නිසා මරණයත් කියලා. මේ ආත්මයේ ජීවනයයි මරණය හමු වෙන මාංශයයි පිළිබඳව ඔබ වහන්සේ මේ අවසාන හොරා කීපේ අපේ වෙලාවේ වහන්සේ පැහැදිලි කළොත් වටිනවා. ඔව් ඇත්තටම මේ මාංශය කියන එක මරණය අරගෙන එන දෙයක්. අපි සාමාන්‍යයෙන් දන්නවනේ ආත්මය කියන එක සදාකාලිකයි. මාංශය කියන එක తాවකාලිකයි. ඉතින් මේ මාංශය නිරන්තරයෙන් අපිට විනාශය තමයි අරගෙන එන්නේ. අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමුකෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්. ඒක මානසික තෘෂ්ණාවක්නේ. තෘප්තියක් ලබන්න කරන දෙයක්නේ. අන්තිමේදී මොකද වෙන්නේ? එයාගේ ජීවිතේ විනාශ වෙනවා. ඒ කියන්නේ අවුරුදු 50ක් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් සමහරවිට 35 දී 40 දී නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ යහපත් ශරීර සෞඛ්‍යයෙන් ඉන්න පුළුවන් කෙනෙක් අවසානයේ ලෙඩ වෙලා යනවා. නමුත් ආත්මයන්න් වහන්සේ තුල ඉන්න කෙනෙක් ජීවිතේ මොන ප්‍රශ්නාවක් මොන කරදරාවක් එයා තුල තියෙන අතුලාන්ත සතුට ප්‍රීතිය ඒක මිල කරන්න බැරි දෙයක්. අනික් පැත්තෙන් ඒක මේ ලෝකයට විතරක් සීමා වෙන දෙයක් නෙවෙයි. ඒක සදාකාලයටම යන දෙයක් බවට පත් වෙනවා. මොකද ආත්මයන්න් වහන්සේ තමයි අපිව ස්වර්ගය කරා ගෙන යන තැනන් වහන්සේ. ඉතින් ඒ ආත්මයන්න් වහන්සේට අපි විවෘත වෙන්න ඕන. පැහැදිලිවම පියතුමා අපිට ඊටාම රසවත් විදිහට ඊටාම සරලව මේ කොටස පැහැදිලි කරලා දුන්නා. පියතුමිනි ඔබ වහන්සේට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මේ පුංචි වෙලාව ඇතුලේ සාමාන්‍ය සමයේ 14 වන ඉරුදිනට අදාළ දේව වාක්‍ය සංග්‍රහය අපිත් එක්ක සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් පිටුමිනි වගේම ඔබ වහන්සේට විශේෂයෙන් මම ආරාධනා කරනවා මේ දින කීපය අපි දන්නවා සමහර අයට දේවස්ථානයට එන්න බෑ මේ වගේ අවධියක අපි මේ ඉන්නේ. ඉතින් ඔබ වහන්සේ මේ කාලවකවානුව වෙනුවෙනුත් විශේෂයෙන් අපේ කිතුණු ජනතාව වෙනුවෙනුත් දෙවියන් වහන්සේට මැදිහත් වෙමින් යාඥාවක් ඔප්පු කරන ලෙස මම ඔබ වහන්සේට තාම ගෞරවයෙන් ආරාධනා කරනවා. ආදර දෙවි මහෝත්තමයන්නි ඔබ වහන්සේගේ අනාවරණය විවිධාකාරයෙන් අප ජීවිත කරා පැමිණෙන්නට සලසනසේක. විශේෂයෙන්ම ඔබ වහන්සේගේ පුතුණුවන් තුලින් අපහට කළා වූ ඒ ප්‍රබල අනාවරණය වෙනුවෙන් ඔබ වහන්සේට තුති පුදමු. පියාණෙනි මේ කාලය තුල ඔබ වහන්සේගේ දරුවන්ගේ හදවත් තුල ඇති ගින්න ඔබ වහන්සේ දන්නාසේක. ඔබ වහන්සේගේ පුතුණුවන් ලබාගත නොහැකිව දිව්‍ය පූජාවට පැමිණෙන්නට නොහැකියාවෙන් දුකින් වේදනාවෙන් ඉන්න ඒ සියලුම දරුදැරීන් වෙත ඔබ වහන්සේගේ ආදරය කරුණාව දැනෙන්නට සැලසුව මැනව. ආත්මයන්න්ගේ මඟ පෙන්වීම අප හැම කෙනෙකුටම ලබා දුන මැනව. එමගින් තව තවත් ඔබ වහන්සේ දැන හැඳිනගෙන ජීවමාන දෙවිදානන් ඔබ වහන්සේ බව දැනගෙන ඔබ වහන්සේ තුල සතුටින් ප්‍රීතියෙන් දිවිගත කිරීමේ වාග්ය අපට ලබා දුන මැනව. මේ කීදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම ලැබේවා. ආමෙන්. ඔව් ප්‍රේමවන්තනි අපි අද දවසේ ඔබේ ජීවිතයට ගෙනත් ඔබගේ ජීවිතය ඇතුලේ කොහොමද දේව රාජ්‍ය අනාවරණය කරගන්නේ? කොයි විදිහටද දෙවියන් වහන්සේත් එක්ක මේ අත්දැකීමේ ගමන් කරන්නේ කියන එක. ශුද්ධාත්මයන් වහන්සේට කොහොමද අපි විවෘත වෙන්නට ඕනේ කියන එක අපි සාකච්ඡා කළා. ඉතින් ඇත්තටම සාමාන්‍ය සමයේ 14 වන ඉරුදිනට අදාළ දේව වාක්‍යයයි අපි ඔබත් එක්ක බෙදාගත්තේ. මේ සුවිශේෂ පාඩ ඇතුලේ මේ දේව වාක්‍ය ඇතුලේ ඔබේ ජීවිතය තව තවත් දෙවියන් වහන්සේට කිට්ටු ස්ථානයක් බවට පත් කරගන්න. ඔබේ හදවත් වලට උන්වහන්සේගේ අත්දැකීම
රැගෙන ඔබේ ජීවිත තව තවත් ආලෝකමත් කරගන්නට කියලා අපි ඔබට මේ අවස්ථාවේ ආරාධනා කරනවා. ඉතින් අද දවසේ මේ සාකච්ඡාවට පැමිණි ගරු සංජීව මෙන්ඩිස් පූජා ප්‍රසාදින් වහන්සේ පිටුමින ඔබ වහන්සේට තාම ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේට ජේසු පිහිටයි. ජේසු පිහිටයි. අද ධර්මයානෝ ඉරුදින දේව වාක්‍ය සංග්‍රහය තුලින් අපි ඔබ වෙත ගෙන හැර දැක්වුවේ සාමාන්‍ය සමයේ 14 වන ඉරුදිනට අදාළ දේව වාක්‍යයයි. හමුවෙමු නැවත සද්දිනකින්. ඔබ සැමට ජේසු පිහිටයි.